Praise the Lord. හැම දෙනාම හොඳින් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඔය හැම කෙනෙක් ගැනම අපි හැමදාම ප්‍රේ කරනවා. යාඥා කරනවා. ඉතින් අමාරු කාලයක් අපි දකිනවා හැම රටකටම මේ කොරෝනා නිසා ගොඩක් ප්‍රශ්න අපි හැමදාම මරණ සංඛ්‍යාවක් අහනවා. නමුත් අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිව පාලනය කරන අපි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපිව රැක බලා ගන්න. ඉතින් අපි මේ කතා කරන්නේ ලිදරව් පොතේ 16 වෙනි chapter එක 16 වෙනි පරිච්ඡේදය. ඉතින් අපි 15ක් දැන් කරා. අපි 15 කතා කරා උන්වහන්සේගේ උදහස, උන්වහන්සේගේ විනිශ්චය අවසාන වෙනවා අන්තිම උදහසේ වාචන 7 හලුවට පස්සේ. ඉතින් දැන් මේ අපි 15ක් කළා මේ අන්තිම විනිශ්චය වෙන හැටි. දැන් විනිශ්චයට ඒ දේව දූතයෝ 7 දෙනා ලෑස්ති. දැන් 16 ඉඳන් කතා කරන්නේ ඒ උදහසේ වාචන මේ පොළොවට හලනකොට අවසාන විනිශ්චය උන්වහන්සේගේ අවසාන විනිශ්චය කොයි විදියට දෙන්නේ කියලා. එතකොට අපි බලමු 16 ඉඳන් එතකොට 16න් පස්සේ උන්වහන්සේගේ විනිශ්චය අවසానයි. උන්වහන්සේ ෆයිනල් ජජ්මන්ට් එක දෙනවා. එතකොට අපි බලන්න යනවා 16 ඉඳන් කියන්නේ එහෙම ඒ විනිශ්චය දෙනකොට ඒ භාජන හලනකොට මේ පොළවට සහ මේ පොළවේ ඉන්න අයට සහ යක්ෂයාට මොකද වෙන්නේ කියලා. ඒ බලය අවසාන වීම තමයි 16 කතා කරන්නේ. 17 18 කතා කරනවා ඒ බාබිලෝන් ක්‍රමය, ඒ බාබිලෝන් රට කියන්නේ මෙතන එළිදරව් පොතේ කතා කරනවා මිස්ට්‍රි බැබිලෝන් කියලා. ඒ කියන්නේ එදා ඇත්තටම නගරයක් තිබුණා බාබිලෝන් කියලා. ඒ නිම්රෝද් පාලනය කරන්න පටන් ගත්තා. බාබෙල් කොට හදපු ඒ බාබිලෝනේ ඒක විනාශ වෙනකොට ඒක මේද පර්සිවරු ග්‍රීක්වරු සහ රෝමවරු අල්ලගත්තම නමුත් ඒ බාබිලෝන් ක්‍රම කොහොමද බාබිලෝනයේ සිට ඒ ආගමික ක්‍රම ඒ මිත්‍යා දෘෂ්ටික ක්‍රම ඒ සියල්ල කොහොමද මුළු ලෝකෙම පැතිරිලා ගියේ අදටත් අපේ ආර්ථික දේශපාලන සහ ආගමික ක්‍රම ඇතුලේ තිය සභාවල් ඇතුලේ පවා මේවා රිංගගෙන කොහොමද අපි අතරේ අපි නොදැනුවත්වම මේ ක්‍රම තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් 16 පටන් ගමු. උන්වහන්සේගේ විනිශ්චය හරිම භයානකයි. ඒ නිසා අපි ඒක කියවලා අපි තේරුම් අරන් ආත්මයන් වහන්සේට කියමු ස්වාමීනි අපිට පැහැදිලි කරන්න තවත් කෙනෙකුට ගිහිල්ලා මේක කියලා වහන්සේගේ වචනය උගන්වන්න. ඒතර උන්වහන්සේගේ වචනය දන්නකොට අපි නැති වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මාගේ මිනිස්සු නැති වෙන්නේ දැනුම නැති නිසා. උන්වහන්සේගේ වචනේ හරියට දන්නේ නැහැ. My people perish because of lack of wisdom, lack of understanding. ඉතින් ඒ නිසා අපි 16 ඉඳන් බලමු. අපි ඔක්කොම ඉස්සෙල් වහන්සේට ස්තුති කරමු අද අපි ජීවත් වෙනවා. මේ හුස්ම ටික තියලා තියෙනවා. අද හුස්ම ටික පේරගන්න විදියක් නැතුවයි මිනිස්සු මැරෙන්නේ. ඒ හැම කෙනෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. යාඥාවේ බලය අසීමිතයි. Dear loving Heavenly Father, I thank you because we are living. Those who are listening, learning, joining, also living because your grace and your mercy and because of your love. Father God, I give everyone to your hands. I pray from this time onward, you will lead us and you will guide us, you will teach us. It's not my words, Father, it's your words. It's your wisdom will speak to men and women you have chosen, and they will turn and they will come back to you in Lord Yeshua's name. Amen. Swamini then අප සියලු දෙනා ඔබ වහන්සේට බාර වෙනවා අපිව ජීවත් කරාට මිලියන් වාරයක් ඔබට ස්තුතියි ස්වාමිනී. අද අපි මේ වචනේ බෙදාගෙන ඔබ වහන්සේ අපිව ජීවත් කරපු නිසා ඒ ඔබ වහන්සේගේ ජීවනයේ හුස්ම තියෙන නිසා අපිට ජීවනයේ අධිපති ආනන් හමු වුණා. අපි සන්තෝෂ වෙන්නේ හමු වුණා. ජීවනයේ අධිපති ආනන් මට හමු වුණා.
ඒ ඔබට හමු වුණා. ඉතින් ඒ නිසා ස්වාමිනී අපිට දැන් පටන් ඔබ වහන්සේ තවත් වැඩියෙන් උගන්වන්න, අප වෙනස් කරන්න ඔබ වහන්සේගේ ඊමේදී ලැස්ති වෙලා ඉන්න ස්වාමිනී මේ වචනය අපිට කතා කරන්න සියලු දේ නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. එතකොට මම මඩර ලස්සන මේ ගීතිකාවක් මතක් වුණා. ඔයගොල්ලෝ දන්නවා ඒක හමු වුණා ජීවනයේ අධිපති ආනන්ද මට හමු වුණා. හරි ලස්සන මේ බොහොම හරි හදවතින් කතා කරන්න පුළුවන් ගීතිකාවක්. ඒ උන්වහන්සේ හම්බුනේ නැත්නම් අද අපේ ජීවනේ නෑ. අපි ජීවත් වෙයි but අපේ ජීවනේ නෑ. එනමුත් අපි අද සන්තෝෂයෙන් ඉන්නේ අපේ ජීවනේ අධිපති ආනන්ද අපේ ස්වාමීන් වහන්සේ නිසා. ඒ අපේ යේසුස් වහන්සේ. හොඳයි අපි බලමු එනම් එලිදරව් 16. දැන් 15 අපි කතා කරා ඒ වාජන 7 අරගෙන ඒ දේවදූතයෝ දැන් ලෑස්ති. දේව මාලිගාව ඇරුණා. ඒකට දැන් කාටවත් ඇතුල් වෙන්න බෑ. දේව දූතයෝ ඒගොල්ලෝ අර රන් පාත්‍ර 7ක් ඒගොල්ලන්ට දුන්නා. දෙවියන් වහන්සේගේ තේජසින් දේව මාලිගාව පිරලා තියෙනවා. කිසි වෙනෙකුට ඇතුල් වෙන්න බෑ. දැන් ඒ වාජන 7 හලන්න යනවා. ඒ වාජන 7 වක් කරන්න යනවා. දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. 16:1 තවද නුඹලා ගොස් දෙවියන් වහන්සේගේ උදහස නැමැති පාත්‍රා සත පොළවේ වගුරුවා පල්ලායයි දේව දූතයන් සද්දෙනාට කියන මහත් හඬක් දේව මාලිකාවෙන් මට ඇසුනේය. යොහන්ට ඇහෙනවා ශබ්දයක්, හඬක් දේව මාලිගාවෙන් පිට වෙනවා. මේ දේවදූතයන් හත ගිහිල්ලා ඔය උදහසේ පාත්‍රා මේවා නිකං භාජන නෙමෙයි. අපි දැක්කා මුද්‍රා 7ක් ඇදුවා, හොරණෑ 7ක්. මේ ගර්ජනා 7 ගැන අපි දන්නේ නැහැ. නමුත් මේ පාත්‍රා 7 අවසාන උන්වහන්සේගේ ආමිශ්‍ර වූ උදාස තියෙන මේ පාත්‍රා 7 හලන්න කියලා පොළොවේ වගුරුවා පල්ලයි කියලා දේවදූතයන් 7 දෙනාටම කමාන්ඩ් එක ලැබුණා. 16:1 I heard a loud voice from the sanctuary say to the 7 angels, go and pour out on the earth the 7 bowls of God's fury. උන්වහන්සේගේ උදහසයි හලන්න කියන්නේ. හොඳේ. දැන් අපි යන්නේ උන්වහන්සේගේ මන්නා කාලා උන්වහන්සේ දෙන දේ අරගෙන අපි බොහොම සන්තෝෂෙන් දැන් යනවා. ඒත් අපි යන්න බෑ වගේ. නමුත් මේවා කරන්න යන්නේ උන්වහන්සේගේ උදහස. දැන් අපිට වැగిරෙන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය, උන්වහන්සේගේ කරුණාව. එතකොට අද අපි කොහොම උන්වහන්සේට ස්තුති කරන්න ඕනද? නමස්කාර කරන්න ඕනද? නමස්කාර. එතකොට ඔන්න දැන් කමාන්ඩ් එක ලැබිලා තියෙන්නේ. ඒන්ජල්ස් 7 දෙනා ලෑස්ති. ආඥාව ලැබුණා. verse 2. දැන් verse 2 ඉඳන් එක්කෙනා මේ 7 දෙනාම පාත්‍ර 7 හෙලනවා. එතකොට යම්ක් දේවල් වෙන්න යනවා. දැන් අපි බලමු verse 2 පළවෙනි දේවදූතයා එයාගේ වැඩේ කරන්න ලෑස්ති. මොකද්ද කරන්නේ? එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියේ වැගුරෙව්වේ. එවිට මුර්ගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාර කරන්නන්ද කෙරෙහි වස්ස අරිෂ්ඨ වන හටගත්තේය. දැන් පළවෙනි දේවදූතයා ගිහිලා උන්වහන්සේගේ උදහසේ පළවෙනි වාජනය පොළවට වක් කරනවා. වැගිර කොහෙටද? භූමියේ පොළවට. 16:1 So the first one went. පළවෙනි දේවදූතයා ගිහිල්ලා poured his bowl onto the earth. මම ඉංග්‍රීසි බයිබලයේ සිංහලයේ කියවන්නේ මම දන්නවා ඕගලන්ට මේ හැමදේම තේරෙනවා. නමුත් සමහර වචනවල අර්ථයේ විද්‍යටම ගන්නයි මේ දෙකම කියන්නේ. එතකොට පළවෙනි කෙනා ගියා පාත්‍රය භූමියට හෙළුවා, පොළවට හෙළුවා.
and disgusting and painful sores appeared on all the people who had the mark of the beast and worship his image. Then වසංගතයක් මොනවද වෙන්නේ? දැන් එයා පොළොවට හැලුවා. Disgusting and painful sore. අයියෝ දැන් එයා ඒක හැලුවහම මිනිස්සුන්ගේ ඇඟේ හැදෙනවා එක්කෝ අසත්මිකතාවයක් වෙන්න පුළුවන්. Allergic reaction, allergies. එතකොට වන, දද, කුෂ්ඨ. දැන් මෙතන කියනවා වස, අරිෂ්ඨ, වන හටගත්තේ තුවාල. කොයි විදියට හැමේ. හැබැයි කාටද ඒක වෙන්නේ? ඒ වන හැදුනහම දැන් විසප්පුවක් කියන්නකො දැන් හැදලා මේ ජොයින්ට් එක හැදුනොත් කොච්චර දෙනවද නේද? ඒ වගේ ඒවා නෙමෙයි මේ කියන්නේ disgusting and painful දරන්න බැරි එපා වෙන වගේ වන හටගත්තා හැම කෙනෙක්ගෙම. හැබැයි ඒ හැම කෙනාම කවුද දන්නවද? මුර්ගයාගේ ලකුණ ගත් මුර්ගයාගේ රූපයට නමස්කාර කරපු අයට. එතකොට පොළොවට හැලෙනවා පළවෙනි පාත්‍රය. මේ පොළොවේ ඉස්සල්ලාම බුදහස එන්නේ කාටද? ජජ්මන්ට් එක එන්නේ අර මුර්ගයාගේ ලකුණ අතේ හෝ නළලේ ගත්ත. එහෙම නැත්නම් ඒ මුර්ගයාගේ ඒ අන්ත ක්‍රිස්තුස්ගේ ඒ අක්ෂයාගේ ඒ නම් රූපෙට නමස්කාර කරපු ඒ පොළොවේ හිටන ඒ මිනිස්සුන්ගේ ඇඟේ ඒ කියන්න බැරි තරම් වේදනාවක් තියෙන සනීප කරන්න බැරි වන හටගන්න. එතකොට දැන් උන්වහන්සේගේ දැන් අපි බලමු පොඩ්ඩක් maybe කොච්චර මේ මිනිස්සු අවසාන බාත්‍රහත හෙළුණකොට උන්වහන්සේගේ කෝපය වගුරවනකොට කොච්චර විදවීමක් විඳ වෙන්න යනවද කියලා. එතකොට පළවෙනි කෙනා හැලුවා. එතකොට බලන්න අපිට මතක් වෙනවා මේ වන හටගත්ත කියනකොට යම්කිසි දෙයක් අතීත සිදුවීමක්. මතකද ඊජිප්තුවේ 6 වෙනි වසංගතය. නික්මයාම 9 8 ඉඳන් 11 වෙනකම් කතා කරනවා. ද්විතීය කතාවේ 28 37 ඉඳන් 35 වෙනකම් කතා කරනවා. දැන් බලන්න මම පොඩ්ඩක් ගෙනියන්නම් ඔයගලන්ව ද්විතීය කතාවේ 28ට. ඒක අපි දන්නවා නමුත් ඒක අපි පොඩ්ඩක් මතක් කරගන්න. ද්විතීය කතාවේ 28 කතා කරනවා ආශිර්වාද සහ ශාප ගැන. දැන් එතකොට උන්වහන්සේ කෝ කීකර වුණොත් මොන ආශිර්වාදද? අකීකර වීමේ ශාප. එතකොට ද්විතීය කතාව 28 Deuteronomy 28 verse 27 27 උන්වහන්සේ කියනවා සුව විය නොහැකි ලෙස ස්වාමින් වහන්සේ මිසරේ ගඩුවලින්ද අර්ශස් වලින්ද පිළිකා වලින්ද හොරි වලින්ද නුඹට පහර දෙනසේක. සුව කළ නොහැකි ලෙස. එතකොට උන්වහන්සේ කිව්වා අපිට කිසිම දෙයකට උන්වහන්සේ හැර කිසිම දෙයකට නමස්කාර කරන්න එපා කියලා. එතකොට මේ බාබිලෝන් ක්‍රම මේ යක්ෂ ක්‍රම එතකොට මේ මුර්ගයාගේ රූපයට නමස්කාර කරන්න යන්ත ක්‍රිස්තුස්ගේ රූපයට නමස්කාර කරි ඕවා කරාම අදටත් අපි රූප වන්දනාව කරගෙන ඉන්නවා. මෙන්න ඒ ලකුණ ගත්තා වූ ඒ රූපයට නමස්කාර කරාව ඒ අයට උන්වහන්සේ ද්විතීය කතාවේ කියනවා
උන්වහන්සේගේ හඬට අකි කරුණාම එන ශාප. එතකොට එතන කතා කරනවා මිස්රයට ගෙනාව ඊජිප්තුවේ තිබ්බ පැමිණුව ඒ 6 වෙනි වසංගතය හා සමාන ඊට වැඩිය දරුණු විදියට එදා උන්වහන්සේ ඒක අයින් කරා. නමුත් මේ අවසාන පාත්‍ර හතේ පළවෙනි පාත්‍ර හලනකොට මෙන්න එන්න යනවා. මේ ලෙඩ හැබැයි සුව කරන්න බෑ. ඒතර මෙතනදී මතක් කරගන්න මේක එන්න යන්නේ මේක වයිරල් ඉන්ෆෙක්ෂන් එකක් වෛරස් එකක් වෙන්න පුළුවන්. ඒකයි හැම කෙනෙක්ම හැබැයි මතක තියාගන්න යක්ෂයන්ගෙන් ලකුණ සහ ඒ රූපයට নমස්කාර කරපු අයව වෙන් කළා. එදා ඊජිප්තේ උන්වහන්සේ වෙන් කරා. ඊජිප්තුවේ මිනිස්සුන්ට පහර දුන්නා. නමුත් හෙබ්‍රෝ මිනිසුන් ආරක්ෂා කරා. මෙතනදිත් උන්වහන්සේ හරියටම බෙදලා රූපයට යන්ත්‍රක්‍රිස්තුස්ගේ රූපයට নমස්කාර කරපු ඒ 6 ගත්ත අයට තමයි මේක දෙන්න යන්නේ. ඔන්න පළවෙනි පාත්‍රය ලීමේදී එන විනිශ්චය. ඊට පස්සේ බලමු verse 3 තුන්වෙනි පද. පළවෙනිය හැලුවා එතකොට තුවාල හැමේ රෝග වෛරස් මාර්ගයෙන් හැදෙන ඔක්කොම જાති බෝ වෙන දේවල් නැත්තම් මේවා සුව කරන්න බෑ. verse 3 දෙවනියා තමාගේ පාත්‍රයේ මුහුදේ වැකිරුවේ එවිට මුහුද මල මිනිසුකගේ ලේමෙන් ලේවුනේ. මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණේ. verse 3 The second angel poured out his vial upon the sea. දෙවනියා කොහටද හලන්නේ? මුහුදට. මොකක්ද වෙන්නේ මුහුදට හැලීමෙන්? It became as the blood of a dead man, and every living soul died in the sea. හැම පණ තියෙන දෙයක් සහ මාළු ජීවියන් මැරෙනවා. මුහුද ලේ වෙනවා. මල මිනිහකගේ වගේ ලේ වෙනවා. හිතන්න සතෙක් මැරුණොත් ලිඳක ලිඳේ හින්න වෙනවනේ වතුර පල් වෙලා ඉතින් මුහුද ලේ වෙනවා. මුහුදේ ඉන්න ඇල්ගී සිට ලොකුම මත්ස්‍යයා දක්වා ජීවියන් මැරෙන්න යනවා. එතකොට දැන් අපිට තව දෙයක් මතක් කරගන්න වෙනවා. ඊජිප්තුවේ උන්වහන්සේ පහර දුන්නා. මතකද පළවෙනි වසංගතය වතුර ලේ වෙනවා. sea into blood. දැන් එතකොට මත්ස්‍ය කර්මාන්තය හෝ මුහුදු යන අය හෝ කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න දෙවනි පාත්‍රය. දැන් අපි බලමු හතරවෙනි verse 4. තුන්වෙනියා තමාගේ පාත්‍රය ගංගාවලද දියවුල්පත්වලද වැගිරුවේ. එවිට ඒවා ලේවුණේය. ජලය කෙරෙහි බලය ඇති දේවදූතයා කතා කොට සිටියා ශුද්ධෝතන වහන්සේ ඔබ මෙසේ විනිශ්චය කළ බැවින් ඔබ ධර්මිෂ්ඨය ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගත භක්තෘන්ගේද ලේ වැගිරූ බැවින් ඔබ ඔවුන්ට බොන්න ලේ දුන්සේක ඒක ඔවුන්ට සුදුසුයි කියනවා මට ඇසුනේය. එසේ සර්ව පරාක්‍රම ස්වාමින් දෙවියන් වහන්සේ ඔබගේ විනිශ්චය සැබෑ ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනෙන් මට ඇසුනේ. දැන් බලන්න verse 4 ඉඳන් තුන්වෙනිය හලනවා. දෙවෙනිය හලන්නේ කොහට? මුහුදට. තුන්වෙනිය හලනවා කොහටද? Third angel poured out his vial upon the rivers. ගංගාවලට. Fountains of waters. දියවුල්පත්. And they became blood. කතා දෙකක් නෑ. ඒවත් ලේ වුණා. දැන් වතුර බොන්න නෑ. මුහුදට ගහලා නිකන් හිටියේ නෑ. අනිත් වතුර ජල මාර්ග වලට පහර දෙනවා. එතකොට I heard an angel of එතකොට මේ වතුර උන්වහන්සේ පත් කළා තියෙන මේ දේවදූතයා කියනවා ඔහු ප්‍රශංසා කරනවා Thou art righteous, O Lord, which art, was, and shall be, which thou hast judged.
දේවදූතයෙක් න ස්වාමිනී සිටින්නා වූ මතු පැමිණෙනා වූ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි මොකද මේ මිනිස්සු verse 6 for they have shed the blood of saints and prophets that and thou hast given them blood to drink for they are worthy දේවදූතයෙක් න ස්වාමිනී එදා ඉඳන් ඔබ වහන්සේගේ මිනිස්සු සුද්ධවන්තයෝ ඒ ප්‍රොපේතවරු අනාගත වක්තෘ ඒගොල්ලෝ මේ මිනිස්සු මැරුවා මේ බාබිලෝන් ක්‍රමය මේ යක්ෂයාගේ මිනිස්සු මැරුවා අද ඒ ලේ හැලුවා අද ඔබ වහන්සේ ඒගොල්ලන්ට ලේ බොණ්ඩ දීලා තිනවා බොණ්ඩ වතුර නැහැ ඒතකොට අපි දන්නවා තමන් what goes around what comes around කරන දේ තමයි එන්නේ යන්නේ verse 7 and I heard another one out of the altar said, even so, Lord, God Almighty, true and righteous art thy judgment of වහන්සේගේ විනිශ්චයන් ධර්මිෂ්ඨයි. එතකොට දැන් පාත්‍ර තුනක් පොළවට හෙළුවා එකක් පොළවේ අර මුර්ගයාගේ ලකුණ සහ ඔහුට නමස්කාර කරපු අය දෙවනියා මුහුදට හෙළුවා තුන්වෙනියා සියලුම අනිත් ජල මාර්ගවලට හැලුවා දැන් ඒවා ලේ වුණා ඒවා වස වෙනවා ඒවා පොණ්ඩ බෑ ළඟටවත් යන්න බැරි වෙයි දැන් තුනක් හෙලලා ඉවරයි දැන් අපි මේ කොරෝනා තත්ත්වෙන් ඉඳන් බඩු හිඟයක් ආම කොච්චර අමාරුවට වැටෙනවද හිතන්න ඊට කලින් ගිහිලා අරන් තියනවා පෝලිං වල ඉන්නවා නමුත් තන සල්ලි නැති මිනිස්සු ඒ ඔක්කොම අයින් කරත් බොණ්ඩ වතුර නැහැ එතකොට මොහොතට යන්න බෑ දැන් ඒ වගේම මිනිස්සු දැන් තුවාල වෙලා අර ඇඟේ හටගත්තේ තුවාල වලින් ඒවෙන් වේදනාව විඳිනවා මොකද එතන කියනවා painful disgusting and painful ඒ වේදනාකාරී ඒ හැමේ ඇතිවෙන ඒ රෝග තත්ත්ව ඇතු දැන් බොණ්ඩ වතුරක් නැහැ දැන් මේගොල්ලන් මේ අද කාලේ මිනිස්සු දැන් හිතනවා දෙවන් වහන්සේ මෙච්චර කාලයක් ගියා ඇයි ආවේ නැත්තේ ඕක පොතක් ඕක නෑ විනිශ්චයනවා උන්වහන්සේ කරුණාවන්තයි ඒකයි උන්වහන්සේ අදටත් මිනිස්සුන්ට කාල වේලාව දීලා තිනවා අපි ඉස්සෙල්ලා දැක්කා දේවදූතයෙක් ඇවිල්ලා අවසාන නිවේදනය දෙනවා දෙවන් වහන්සේට බය වෙන්න උන්වහන්සේ වෙතට හැරෙන්න දැන් උන 3 දෙනෙක් පාත්‍ර 3ක් හෙළුවා දැන් අපි යනවා ඊගාවට verse 8 අටවෙනි පදේ ඉඳන් හතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැగిරුවේ එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙන ලද්දේය මහත් උෂ්ණයකින් මනුෂ්‍යෝ දවනු ලැබ මේ පීඩා කෙරේ බලය ඇති දෙවන් වහන්සේගේ නාමයට අපහාස කළෝය උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔහු පශ්චාත්තාප නොනේ හතරවෙනියට ඒ පාත්‍රය හලන්නේ ඉර මත සූර්ය මත powers was given unto him to scourge men with සූර්ය මත නම් මිනිසුන්ට දරන්න බැරි තරම් ප්‍රශ්නයකින් ගින්දරක් ඇති වෙන්නේ ඒතර මිනිස්සු නිකන් පිච්චෙනවා වගේ ඒත් දෙවියන් වහන්සේට මිනිස්සු අපහාස කරනවා ඒ වෙනකොටත් උනා පශ්චාත්තාප නොනේ පසුතැවිලි උනේ නැහැ අපි බැලුවොත් ද්විතීය කතාවේ 4:19 ද්විතීය කතාවේ 4ට යන ද්විතීය කතාවේ හරියටම අපිට අවශ්‍ය විදියටම පැහැදිලි කරනවා ද්විතීය කතාවේ 4:19 නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉරසඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ කොටස් කර දී තිබෙන ඒ දෙවලට නමස්කාර කිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන සැටියටද හොඳට ප්‍රවේශම් වෙලා උන්වහන්සේ දා කියනවා ද්විතීය කතාවේ කියනවා
මේ අහසේ දිහා බලලා මේ පොළවේ ඉන්න මිනිස්සු මේවට නමස්කාර කරන්න එපා. ඒ ගැන හොඳට බලා ගන්න කියලා. දැන් මේ පාත්‍රය එලන්නේ හඳ මේ ඉරට සූර්යයට අපි ඉරු දෙයියෝ වඳින මිනිස්සු ගැන අපි අහලා තිනවා. අපි ඇත්තටම තරහ වෙන්න එපා මේවා කියලා දෙන්න ඕනේ. අපි අවුරුදු සමරනකොට කාටද නමස්කාර කරන්නේ? ඉරු දෙයියට. දැන් මෙතන උන්වහන්සේගේ 4 වෙනි වාචනය හලන්නේ ඉරට. මේ සූර්ය නමස්කාරයේ පටන් ගත්තේ බාබිලෝන් වල නිම්රෝද් කියන ඒ නෝවගේ පරම්පරාවෙන් ආව කුෂ් දාව ලැබුණ මේ නිම්රෝද් කියන මිනිස්සයා තමයි මේ පළවෙනියට මේ බාබිලෝනේ ඇති කරලා ඒ ක්‍රමය ඇති කරලා සූර්ය නමස්කාර ඇති කරලා ඒකවා පටන් ගත්තේ. ඒවා පස්සේ මුළු ලෝකෙම පැතිර ගියා. එතකොට දැන් මෙන්න දෙවියන් වහන්සේ පහර දෙනවා සූර්යයට. උන්වහන්සේ තමයි ඒව මැව්වේ. උන්වහන්සේ කිව්වේ මැවුම්කාරයට නමස්කාර කරන්න. ඒතර අද හරි අපි වැරදිලා හරි මේවට අඩු ගානේ මේ උත්සවයකට හරි අපි සම්බන්ධ වෙනවා නම් අපි මේ නමස්කාර ක්‍රම වලට සම්බන්ධ වෙනවා. අපි සිංහල අවුරුදු චාරිත්‍ර කියලා අපි මේ කරන්නේ අපේ ජාතික උත්සව. නමුත් මේවා පිටිපස්සේ තියෙන බාබිලෝන් ක්‍රම අපිට මේවා තේරෙන්නේ නැහැ. අපි හිතනවා අයියෝ මේ නිකන් නිවිය එක අවුරුදු උත්සවයක්. අයියෝ පොඩ්ඩක් ගියාට කමක් නැහැ. මේ එක වෙලාවට ඉුවට කමක් නැහැ. මේවා එක දැන් ඕගොල්ලන් ආත්මිකව හිතන්නේ. ඇයි අපි මේවා එකපාරට කරන්නේ? මොකද්ද හේතුව? මේවා බාබිලෝන් ක්‍රම. ඒ නිම්රෝද් කියන පළවෙනි ඒ අන්ත ක්‍රිස්තුස්ව නියෝජනය කරපු ඒ මිනිස්යා යක්ෂයාගේ මිනිස්යා පටන් ගත්ත ඒ ක්‍රම බාබෙල් වලින් පටන් ගත්ත බාබිලෝන් ක්‍රම ඒවා බාබිලෝන් සිට පර්ගමස් හරහා රෝමේ මිත්‍යා දෘෂ්ටික ක්‍රම හරහා මුළු ලෝකෙටම ගියා. ඉතින් ඒවා අද බලන රටවල් වල බලන්න මේ සූර්ය නමස්කාරය තියෙනවා. නමුත් උන්වහන්සේ පහර දෙනකොට උන්වහන්සේ පහර දෙන්නේ සූර්යයට. එතකොට අපි බලමු ඊට පස්සේ උන්වහන්සේ කතා කරනවා verse 8 උන 4 වෙනි එක අපි බැලුවා verse 10 10 වෙනි පදය 8 9 10 පස්වෙනි දැන් 10 වෙනි පදේ කතා කරන්නේ පස්වෙනි දේවදූතයා එයාගේ පාත්‍රය හලනවා. පස්වෙනියා තමාගේ පාත්‍රය මුර්ගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ. ඔහුගේ රාජ්‍ය අඳුරුවිය. ඔහු වේදනා නිසා තමුන්ගේ දිව විකාගත්තුය. ඔහු තමුන්ගේ වේදනාද වනද නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට අපහාස කළෝය. තමුන්ගේ ක්‍රියා කරන පශ්චාත්තාප නුනේ බලන්න පශ්චාත්තාප වෙන්නේ වත්ත විඳගෙන වේදනාව විඳගෙන තවත් දෙවියන් වහන්සේට අපහාස කරනවා. එතකොට පස්වෙනියා කොහාටද මොකද්ද කරන්නේ? එයාගේ පාත්‍රය දැන් 4 වෙනියා සූර්යයාගේ මත හැලුවා. 5 වෙනියා එයා හලන්නේ එයාගේ පාත්‍රය. The fifth angel poured out his vial upon the seat of the beast. මුර්ගයාගේ ආසනය මත. And his kingdom was full of darkness. ආසනය මත නම් මුර්ගයෙක් කියන මිනිහෙක් කෙනෙක් සිටිය යුතුයි. ස්ථානයක් තිබිය යුතුයි. King and his kingdom was full of darkness, and they know the tongues of men. දාග්නිති කාගෙන ඉන දැන් පස්වෙනිය මෙන්න උන්වහන්සේගේ දඬුවම් දෙන වෙලාවට උන්වහන්සේ දීගෙන යනවා. හැමදාම හිතන්න බෑ. හැමදාම ජොලි උන්වහන්සේ කරුණාවක් නෑ. උන්වහන්සේ ටයිම් එකට වැඩ කරනවා. ඒතර උන්වහන්සේ කියන මේ ආසනයට යක්ෂයාගේ බලය අරගෙන පාලනය කරන්න පටන් ගන්න ඒ ස්ථානය මූල අපි දන්නවා හෙඩ් ක්වාටර්ස් කියලා කියන ඒ තෝරා ගනු ලබන ඒ මූල ආරම්භ තියෙන ස්ථානයට පහර දෙනවා. ඒ මිනිස්සෙක් හරි ඒ ස්ථානයද පහර දෙනවා. ඒතකොට ඒ මුළු රාජ්‍යම මේ යක්ෂයාගේ රාජ්‍යම අන්ධකාරයි. Full of darkness.
එතකොට දැන් අපිට තව දෙයක් මතක් වෙනවා. සූර්යයට පහර දුන්නා. දැන් මේ පස්වෙනි පාත්‍රය හැලෙනවා. ඒ upon the seat of the beast මුර්ගයාගේ ආසනයට. එයාගේ රාජ්‍ය අන්ධකාර වුණා. අපිට දැන් මතක් වෙනෝනේ ඊජිප්තුවට උන්වහන්සේ වසංගත වලින් පහර දෙනකොට 9 වෙනි වසංගතේ ඒ පීඩාව 9 වෙනි පීඩාව අන්ධකාරය. අන්ධකාරය. නික්මයාම 10 නික්මයාම 10 21 23 අපි යන් නික්මයාම 10 21 ඉඳන් 23 වෙනකම්. එකල්ලි ස්වාමින් වහන්සේ අන්ධකාරය එනම් අතක බලන්ට හැකිතරම් අන්ධකාරය මිස්ර දේශයට පැමිණෙන ලෙස පිණිස නුඹේ අත අහස දෙසට දිගු කරපන්නේ මෝසෙස්ට කීසේක මෝසෙස් තමාගේ අත අහස දෙසට දිගු කළේ එවිට මිස්ර දේශයේ මුළුල්ලේ 3 දවසක් ඝනාන්ධකාරය විය ඌයේය. ඔවුන් 3 දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නමුත් සියලු විශ්‍රායන් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේ. එතකොට මේ අන්ධකාරයේ දා 3 දවස. නමුත් මෙතන සදා කාලයටම ඉවරයි. දැන් යක්ෂයාගේ රාජ්‍යයේ අවසානය. එතකොට මේ පස්වෙනි දේවදූතයා හලනකොට අර ඊජිප්තුවට පහර දුන්න 9 වෙනි පීඩාව අධික ලෙස උන්වහන්සේ පහර දෙනවා. දැන් ඔන්න ඊට පස්සේ අපි යනවා 6 වෙනි දේවදූතයා 6 වෙනි පාත්‍රය හලන්නේ. මොකද කරන්නේ? And the sixth angel poured out his vial upon the great river Euphrates, and the water thereof was dried up, and the way of the kings of the east might be prepared. Then Aswenia හැලුවා 11 තමුන් sorry 12 සවෙනියා තමාගේ පාත්‍රය මහගංගේ එනම් එප්‍රාත් ගංගේ වැගිරෙව්වේ. එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳී ගියේය. දැන් හලන්නේ කොහටද? යුෆ්‍රටිස් ගඟට. ඉතින් ඒ ගඟේ වතුර වේලිලා යනවා. හිඳිලා යනවා. එතකොට අපි දන්නවා මේ ඉස්රායල් වල නැගෙනහිර දේශ සීමාවේ එක බවුන්ඩරි එකක්. එතකොට ඒ යුෆ්‍රටිස් ගඟ සම්පූර්ණයෙන්ම හිඳිලා නැගෙනහිරින් ඉස්රායලට විරුද්ධව එන ඒ ජාතීන්ට එන්න මාර්ගය පෑදෙනවා. උන්වහන්සේ හදනවා එන්න. දැන් එතකොට අපි ඒ ඉස්රායලයේ බවුන්ඩරි එක බලා ගන්න ඕන නම් උපත්ති 15:18 බලන්න. ඊට පස්සේ උන්වහන්සේ කතා කරනවා යෙසායා 11ට යන්න. යෙසායා 11:15-16. යෙසායා ස්වාමීන් වහන්සේ මිස්ර මුහුදේ අත් සහ මුලින්ම නැති කර දමනසේක උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගා ප්‍රාත් කියන්නේ යුෆ්‍රටිස් ගඟ කෙරේ දිගුකට මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩ වෙන්න පුළුවන් වන ලෙස දියපාර සතකට බෙදී යන්ට ඊට ගසනසේක. ඔන්න උන්වහන්සේ යුෆ්‍රටිස් ගඟ හිඳවන හැටි. අපි දැක්ක උන්වහන්සේ රතු මුහුද කොහමද දෙබෑ කරේ කියලා. ඉතින් මේවා මවුම් කාරයන්ට අපේ දෙවියන් වහන්සේට මේවා එච්චර දේවල් නෙමෙයි. එතකොට verse 13 දැන් උන එප්‍රාත් ගංග හිඳිනවා. තවද එතකොට ඒ වෙලාවේ මේ දැන් 6 වෙනි දේවදූතයා හැලුවා එප්‍රාත් ගඟකට යුෆ්‍රටිස් ගඟට. ඒක හිඳිලා ගියා. ඒක වියලි ගියා කියලා කියනවා. එහි වතුර සිඳී ගියේ. උන්වහන්සේ ඒක බෙදලා ඒ වතුර හිඳෙන්න හරින.
තවද සර්පයා 13 තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වක්තෘන්ගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් 3 දෙනෙක් නික්ම එනවා දුටිමි. දැන් ඊට පස්සේ යෝහන් දකින්නවා කවුද දැන් ඉන්න 3 දෙනා? දැන් අපිට ඉන්න ත්‍රිත්වය අපි දන්නවා පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ. මේ කාලය වෙනකොට මේ කවුද ඉන්න 3 දෙනා? සර්පයා නැමැති යක්ෂයා ඉන්නවා. එයාගේ අනිත් ගෝලයෝ දෙන්න. අන්තක්‍රිස්තුස් සහ බොරු අනාගත වක්තු. එහෙමනම් මේ false trinity එක ව්‍යාජ ත්‍රිත්වය, යක්ෂ ත්‍රිත්වය. ඒගොල්ලෝගේ කටින් මැඩියන් එනවා දකින්න. මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් 3 දෙනෙක් නික්ම එනවා. ඒතකොට මේවා ඩිමොනික්. මේවා යක්ෂාත්ම 3ක් එනවා දකින්න. මක්නිසාද ඔහු සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස් කරන පිණිස ඔවුන් ළඟට යන්නා වූ හස්කම් කරන්නා වූ යක්ෂයන්ගේ ආත්මයෝය. මේගොල්ලෝ කවුද? Verse 13. And I saw 3 unclean spirit like frogs. මැඩියන් මතකනේ මැඩියන්ට උන්වහන්සේ පහර දුන්නා ඊජිප්තුවේදී. මැඩියන් I saw 3 unclean spirits like frogs come out of the mouth of the dragon, the යක්ෂයාගේ කටින්, and out of the mouth of the beast, Antichristගේ කටින්, and out of the mouth of the false prophet, අර බොරු අනාගත වක්තු බොරු ආගමික නායකයා කටින් පිට වෙනවා. For they are the spirits of devils. For they are the spirits of devils. එනම් මේවා යක්ෂ ආත්මයෝ. Working miracles. හැබැයි මේගොල්ලෝ විශේෂ දෙයක් කරනවා. මොනවද කරන්නේ? හස්කම් කරනවා. මිනිස්සු මුලා වෙනවා. Which go forth unto the kings. And මේ යක්ෂ ආත්ම කාතුලටද යන්නේ? ඒ කාලේ පාලනය කරන නායකයින් තුලට. Kings of the earth and of the whole world. And මුළු ලෝකේ පුරාම මේ යක්ෂ ආත්මයන්. To gather them to the battle of the great day of Almighty, the great day of God Almighty. දෙවියන් වහන්සේට විරුද්ධව සෙනග රැස් කරන්න මේ යක්ෂාත්ම හැම මිනිසෙක් තුළම ඇතුළලා උන්වහන්සේට විරුද්ධව සටන් කරන්න, ඊශ්‍රායලට විරුද්ධව යන්න, එක තැනකට එකතු වෙන්න. මෙන්න පොයින්ට් එක පටන් ගන්න. එතකොට මේකට අපි කතා කරනවා battle of against who කාට විරුද්ධද? God Almighty. සර්ව බලධාරී දෙවියන් වහන්සේට විරුද්ධව කොහෙද මේ විරුද්ධව යන්නේ? ඊශ්‍රායල් වලට. Verse 15. Behold, I come as a thief. Blessed is he that watcheth and keepeth his garments, lest he walk naked and they see his shame. Verse 15. Sorikum, me Jesus වහන්සේගේ වචනයක් කියනවා මෙතනට. බලව මම සොරෙකුමෙන් එමි නග්නව ඇවිද තමාගේ ලැජ්ජා මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා ආශිර්වාද ලද්දෙක්. මෙතනට දාලා තියෙනවා වරහන් ඇතුලේ ජේසුස් වහන්සේගේ වචනය. උන්වහන්සේ මෙතන වස්ත්‍ර කියලා කතා කරනවා. අපි දන්නවා අපිට ඉංග්‍රීසියෙන් කතා කරනකොට garments කියලා කතා කරන්නේ අපේ ජීවත් වෙන ක්‍රමය, manner of living. දැන් අපිට නිකන් අපි කතාවකටත් කියන්නේ ඒක ඇත්තටම මෙතන අවශ්‍ය සිංහල වචන මේක එච්චරම වටින්නේ නැහැ මෙතන කතා කරන්න. නමුත් garments කියලා කියන්නේ අපේ ජීවිත ක්‍රමය, ජීවන ක්‍රමය, අපි ජීවත් වෙන ක්‍රමය. manner of living. දැන් ඔන්න 16 බලන්න. And he gathered them together. Damiyana Yakshatma. Gathered them together into a place called in Hebrew tongue Armageddon. Hebrew වචනයෙන් කතා කරනවා නම් Armageddon කියන තැනට එකතු කරනවා. Verse 16. Oh Hebrew භාෂාවෙන් Armageddon කියන ස්ථානයට උන් රැස් කළේය. ඒතර මේ ඉනාන්ත ක්‍රිස්තුස් මේ අනාගත බොරු අනාගත වක්තු මේගොල්ලෝ එකතු වෙලා මේ යක්ෂාත්ම දැන් පිට වෙලා ඉවරයි. පොළොවේ රාජ්‍ය නායකයන් තුරට ගිහිලා මේ හැම කෙනෙක්ම දැන් එනවා දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කරන්න ඊශ්‍රායලට.
කොහටද එන්නේ ආමගෙඩන් යුද්ධයට ඒ මෙගිඩොන් කියන ඒ වැලියකට එනවා දැන් 17 එතකොට අපිට ඕනනම් මෙතන අපිට තව දෙයක් බලන්න පුළුවන් අපි යන් සෙකරියා 12:11ට සෙකරියා 12:11ට ඒ කාලේ මෙගිඩොන් සමභූමියේ හදරිමොන්හි වැළපීම මෙන් යෙරුසලමේ මහත් වැළපීමක් වන්නේය. ඒ වගේම අපි යන් සෙෆනියා 3:8 සෙෆනියා 3:8ට එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලා සිටපල්ලෑයි ස්වාමීන් වහන්සේ කියනසේක මක් නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට රාජ්‍යවල් එකතුකට මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඕන් කෙරෙහි වැగిරවීමේ එසේය මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශ වන්නේ උන්වහන්සේගේ විනිශ්චයට මේගොල්ලෝ අහුවෙන්න යන්නේ මේගොල්ලෝ උන්වහන්සේට විරුද්ධව සටන් කරන්න ආමගෙඩොන් වල ඊශ්‍රායල් වලට යනවා. දැන් 17 Seventh angel poured out his vial into the air. හත්වෙනියා. හත සම්පූර්ණත්වය. හත්වෙනි දේවදූතයා මේ ආකාශ තලයට ඒ පාත්‍රය වගුරුවනවා. And there came a great voice out of the temple of heaven from the throne saying, "It is done." And there were voices and thunders and lightnings, and there was a great earthquake, such as was not since men were upon the earth, so mighty an earthquake and so great. හත්වෙනියා හලනවා මේ ආකාශ තලයට එයා එකට. එතකොට දේවමාලිගාවෙන් හඬක් එනවා it is done අවසානයි අපි 17 කියවලන්නකෝ සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැగిරුවේ එවිට හඬක් නිම උනේයයි කියන මහත් එවිට නිම උනේයයි කියන මහත් හඬක් දේවමාලිගාව තුලින් සිංහාසනයෙන් නිකුණ සිංහාසනේ කවුද දෙවියන් වහන්සේ සිංහාසනයෙන් නික්මනවා ඉවරයි නිම වුණා it is finished tetelestai paid in full ඔක්කොම අවසానයි tetelestai කියන්නේ ඒතකොට ඊට වැඩි අවසානයක් නැහැ උන්වහන්සේ කුරුසේ පූජාවේදී උන්වහන්සේ කිව්වා it is done it is finished tetelestai ඊට එහා පූජාවක් තවත් නැහැ මෙන්න විනිශ්චය tetelestai අවසානයි එවිට නික්මුනේ දේවම ඕකේ 18 විදුලිද ඒ වෙලාවේ විදුලිද ශබ්දද ගර්ජනාද විය මහත් භූමිකම්පාවක් දෙවිය පොළවේ මනුෂ්‍යයන් සිටිදා පටන් ඒ කියන්නේ මුල ආරම්භයේ ඉඳන් මැවිල්ලේ සිට මනුෂ්‍යයන් සිටිදා පටන් එපමණ බලවත් වූ භූමිකම්පාවක් උනේ නැත ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදන ලද්දේය ජාතීන්ගේ නුවරවල් වැටුණේය දෙවන් වහන්සේගේ උදහසේ සරකම නැමැති මුද්‍රික පාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස දෙවන් වහන්සේ ඉදිරියේ සිහි කරනු ලැබුවාය. උන්වහන්සේ මතක් කරලම දෙනවා. එතකොට මහරියා සැමි ක්‍රමය බලන්න අපි කියවනකොට මෙච්චර බොරු ක්‍රම අපිත් කාලයක් අපි මේවා තුලින් ගියා. දැන් අපි දන්නවා උන්වහන්සේ අපිට ජීවනය දීලා නව උත්පාදනයක් දීලා උන්වහන්සේ අපව රැගෙන යනවා. දැන් මේ කතා කරනවා අපි දැන් ඉස්සෙල්ලා බලමු ඇයි එයා එකට ආකාශයට හෙළුවේ? ඇයි ආකාශයට හෙළුවේ? අපි යන් එපේස 2:2ට. එපේස 2:2ට. පෙර කාලේ මේ ලෝකයේ විවාහරය ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට ඒවායේ හැසිරුණේ. ඒතර කවුද prince of the air? ආකාශයේ අධිපතිය යක්ෂයා.
දැනට සාතන් මේ පොළවේ නෙමෙයි. උන්වහන්සේ හලනවා. බිමට තල්ලු කරා. යකා ඉන්නේ මේ පොළවේ නෙමෙයි. දැනට ඉන්නේ ආකාශ තලයේ. එතකොට එයාගේ ගැන් එක තමයි මේ පොළවේ සැරිසරන්නේ. එතකොට ඒ ආකාශ තලයට හෙළුවම යකාගේ බල පැවතුණු රාජ්‍ය ඒ ඩොමේන් එක ඉවරටම ඉවරයි. ඒකයි කියන්නේ it is done. ඒ ඉවරයි. යක්ෂයා පොළවේ යක්ෂයාගේ අනාගත වක්තෘ අන්තක්‍රිස්තුස් පොළවේ දැන් පොළවේ මිනිස්සුන්ට කරදර කරමින් ඉන්නවා. දැන් දෙවියන් වහන්සේ විනිශ්චය දීගෙන යනවා. දැන් එතකොට අර යක්ෂයා පවත්වගෙන ගිය ඒ ආකාශ තලයේ තියෙන ඒ අන්ධකාර බලවේග අවසానයි. It is finished. Paid in full. ඊට පස්සේ හරි ලස්සන දෙයක් වෙනවා. And the great city was divided into 3 parts. And the cities of the nation fell. රාජ්‍යයන් වැටෙනවා. And great Babylon came into remembrance of God. දෙවියන් වහන්සේට දැන් මතකයට එනවා බාබිලෝනය. බාබිලෝනය විතරක් නෙමෙයි, to give her the cup of the wine of fierceness of Israel. බාබිලෝනය මතකයට ඇවිල්ලා උන්වහන්සේ නිකන් ඉන්නේ ඒ කොල්ලෝ කරපු දේවල් වලට උන්වහන්සේගේ උදහසේ භයංකාර විනිශ්චය දෙන්න දැන් උන්වහන්සේ පටන් ගන්නවා. And every island fled away and the mountains were not found. දැන් ඔන්න බාබිලෝනේ ඉවරයි. දිවයිනවල් නැති වෙනවා, කඳුත් සොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ and there fell upon a great hail. ගල් වර්ෂාවක් වැටෙනවා out of heaven. Every stone about weight of a talent. ඒ වැටෙන ගල් talentයක් බරයිලු. And men blasphemed God because the plague of the hail, for the plague thereof was exceeding great. ගල් වර්ෂා යක්ෂර පහරන අවසානයේ යක්ෂයාගේ රාජ්‍යයේ මේ ආකාශ තලයට පහර දෙනවා. පහර දීලා කියනවා දැන් අපි වැඩක් කරලා ඉවරනවා. අපි කියනවා oh it is finished, completed. කියනවා tetelestai. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් it is finished, paid in full. අවසානයි, තව දෙයක් නැහැ, ඉවරටම ඉවරයි. එතකොට වැටෙනවා ගල් වර්ෂාවක්. ඒ එක ගලක බර ටැලන්ටයක්. ටැලන්ටයක් කියන්නේ ග්‍රීක් ටැලන්ට් එකක් කියන්නේ ග්‍රීක් වලින් රත්තල් 86ක් වගේ. හීබ්‍රු වලින් ගත්තොත් හීබ්‍රු ටැලන්ට් එකක් කියන්නේ සිල්වර් රත්තල් 110ක්. දැන් මෙතනදී අපි පොඩ්ඩක් යන් ජෝබ් මේ ගල් වර්ෂාව ගැන කතා කරනකොට ජෝබ් පොතේ 38 ජෝබ් 38ට යන් ජෝබ් 38 22 23 ජෝබ් 38 22 23 මහරයාසේ මේ දෙවියන් වහන්සේගේ දේවල් මෙහෙම කරනකොට අපිට මතක් කරනවා. උන්වහන්සේ ජෝබ්ට මෙහෙම කියනවා 38 22 23 කැළඹීමේ කාලයටද කැළඹීමේ කාලය කියන්නේ පීඩා කාලයටද යුද්ධ හා සටනේ දවසටද ඒ දවසට බලන්න උන්වහන්සේ කොච්චර ටයිම් එකකට වැඩ කරනද. උන්වහන්සේ යෝබ්ට කියනවා කැළඹීමේ කාලයේද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරු කර තබා තිබෙන. උන්වහන්සේ ඉතුරු කරලා තියෙනවා මොනවද? 23 හිම ගබඩා ළඟට නුඹ පැමිණියෙහිද? යෝබ්ගෙන් අහන. නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද? ගල්වැසි ගබඩා හිම ගබඩා ළඟට පැමිණියේද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවේද? එන උන්වහන්සේ බැටල් එකට බඩුත් ලෑස්ති කරලා තියෙනවා. අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපිට ස්වර්ගයේ ඉඳන් බලා ගන්න පුළුවන් මේ ලෝකය විනාශ කරපු මේ බාබිලෝන් යක්ෂ ක්‍රම වල අවසානය.
තොර අපි 21 කියුවා. 19 ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදන ලද්දේ ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවන් වහන්සේගේ උදහසේ සරකම නැමැති මුද්‍රික පාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස දෙවියන් වහන්සේ ඉදිරියේ සිහි කරනු ලැබුවාය. සියලු ද්වීපය පලා ගියෝය. කඳුද නොපෙනී ගියේය. අහසෙන් මහත් ගල් වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය. එහි එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍ය ගල් වර්ෂාවේ පීඩාව නිසා දෙවියන් වහන්සේට අපහාස කළෝය. මක්නිසාද ඒ පීඩාව ඉතා මහත් විය. ප්‍රශංසා වේවා උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කාලය දීලා තියෙනවා හැරෙන්න. හැරුණේ නැහැ. යක්ෂ ක්‍රම පස්සේ ගියා, රූප වන්දනා පස්සේ ගියා, කරගෙන ගියා. උන්වහන්සේට දුන්නා දැන් ඉඩක් නැහැ. දැන් විනිශ්චය යන්නේ ඒ කාලේ. ඒ නිසා දැන් අපිට දැනට දැන් බලන්න යන්නේ අනුග්‍රහයේ කාලය. අපි කරපු දේවල් වලින් උන්වහන්සේ අපිව මෙලේට අරගෙන අප හොඳ ගමනක් ගෙනියනවා. දැන් කියන උන්වහන්සේ හැරෙන්න. රූප වන්දනාවෙන් මේ යක්ෂ නමස්කාර වලින් හැරෙන්න. අනේ brothers and sisters, my daughter children, මං කැමති කියන්නේ ඕගොල්ලන් මේ සූර්ය නමස්කාර මේවට යන්න එපා. මම කෙලින්ම මොකද ඉගෙනුවට වැඩක් නැහැ. අපි ඒවා පිළිපදින්න ඕනේ. ඒ නිසා මං කියන්නේ අපි අවුරුදු උත්සව සමරනවා කියලා මේ කරන්නේ සූර්ය නමස්කාරයක්. මේවට යන්න එපා. මේවා බාබිලෝන් ක්‍රම. උන්වහන්සේගේ කුරුසේ පූජාව කරපේ පාස්කුව අපි නම් කරලා තිනවා ඊස්ටර් කියලා නම් කරලා උන්වහන්සේ ඒකට අපි ඔය ඊස්ටර් එග් ආවේ කොයිද බාබිලෝන් ක්‍රම. ඒ අස්ටරෝත් ඉස්ටා කියන ඒ බාබිලෝන් දේවතාවයගේ නම තමයි ඊස්ටර් කියලා ඉංග්‍රීසියෙන් දාලා. ඇයි බිත්තර ඇයි හාව් මේ ඔක්කොම බාබිලෝන් දේවල්. බිත්තර වලින් කියන්නේ අලුත් ජීවනයක්. ඔය බබාලා හම්බෙන්නේ නැති අය ඔය අෂ්ටරෝත් ගාවට ගිහිල්ලා පූජා පවත්වලා ඒ ගර්භණී වෙලා ඒව බාබිලෝන් දේවල් ඒව බලන්න කොච්චර ලස්සනද සභාව තුල තියෙනවද කියලා. සභාව අද නොදැනුවත් ළමයින්ට ඒව දෙනවා. ළමයිත් නොදැනුවත් ඒ ක්‍රමවලට බැහැ වෙනවා. හැබැයි තේරුම දන්නේ නමුත් අද කියලා දෙන්නම් ඕවට යන්න එපා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ කුරුසේ පූජාවෙන් උන්වහන්සේ කිව්වා tetelestai, it is finished. අවසానයි. මම ඕගොල්ලෝ වෙනුවෙන් සියල්ල කළා ඉවරයි. එනම් මාව පිළිගන්න. උන්වහන්සේ විතරක් හිටියාම අපිට ඇති. උන්වහන්සේ පමණක් අපට සෑහි. මං අර නැවතත් කියන්න ඕනේ හමු වුණා මට හමු වුණා ජීවනයේ අධිපතයන්න් මට හමු වුණා ඒ ඇති. උන්වහන්සේ සෑහි. He's all sufficient. උන්වහන්සේ කිව්වා my grace is sufficient for you. මගේ කරුණාව ඔබට සෑහි. ඒ නිසා ඒ කරුණාව ඒ අනුග්‍රහය අල්ලගෙන උන්වහන්සේ දකින්නතුරු යමු. එහෙනම් ඔබ සියලු දෙනාට චෙස්පීටයි God bless you all. අපි අන්තිමට අපි ඊළඟට 17 18 බාබිලෝනියට කොහොමද පහර දෙන්නේ? මේ දහස වැగిරෙනකොට මේ පාත්‍ර හත වක්‍රාම බාබිලෝනිය කියන ඒ රටට ඒ දේශයට මොකද උනේ කියලා අපි දකින්න යනවා. ඉතින් ඒක අපි බලමු ඊළඟ සෙෂන් එකේ. එහෙනම් ඔබ සමට ජෙසුපිටයි. God bless you.